සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම මාර්ගය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින්. මේ ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝක සත්වයාට දේශනා කරනවා දුක කියලා කියන්නේ මොකක්ද කියලා. දුකට හේතුව මොකක්ද කියලා දේශනා කරනවා. දුක නැති කිරීම ගැන උන්වහන්සේ දේශනා කරනවා. දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මේ ලෝක සත්වයාට උන්වහන්සේ දේශනා කරනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපගේ භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ නැතිවෙම අවබෝධ කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලෝක සත්වයාට ධර්මයේ දේශනා කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිස්සයා දුක් විඳින ආකාරය. උන්වහන්සේ දැක්කා මේ මිනිස්සයා නොඑක් දුක් දුම්නස් විඳිමින්, නොඑක් සෝසුසුම් හෙළමින්, පසුතැවිලි වෙමින් තමන්ගේ ජීවිතය ගත කරන ආකාරය උන්වහන්සේ දැක්කා. ඒ වගේම උන්වහන්සේ දැක්කා මේ සියලු දුක් විඳින්න, ශෝක කරන්න, පීඩාවටපත් වෙන්න, දුකටපත් වෙන්න හේතුවත් උන්වහන්සේ දැක්කා. ඒ වගේම උන්වහන්සේ දැක්කා මේ සියලු දුක් පීඩා වලින් නිදහස් වෙන ආකාරය උන්වහන්සේ දැක්කා. ඒ සියලු දුක් පීඩා වලින් නිදහස් වෙන්න මග උන්වහන්සේ දැකලා උන්වහන්සේ ඒ නිදහස් වෙන මාර්ගය දෙවි මිනිසුන්ට දේශනා කළා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේට තරම් මේ මිනිස්යාගේ ස්වභාවය ගැන දන්න වෙන ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේට තරම් මේ ජීවිතය ගැන තේරෙන වෙන ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකේ නැහැ. බුදුරජාණන් වහන්සේට තරම් මේ ජීවිත ස්වභාවය ගැන තේරෙන වෙන දෙවියෙක්වත්, වෙන බ්‍රහ්මයෙක්වත් මේ ලෝකයේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්වත් නැහැ. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සයා දුක් විඳින ආකාරය ගැන, ඒ වගේම දුක් විඳින්න හේතුව ගැන උන්වහන්සේ නොඑක ආකාරයෙන්, නොඑක දහම් පරයයන් වලින් මේ දෙවි මිනිසුන්ට දේශනා කළා.
ඒ නිසා පින්වත්නි අද අපි කියා දෙන්න උත්සාහ කරනවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ මිනිස්සයා දුක් විඳින්න හේතුව මේ සෝසුසුම් හිලන්න හේතුව ගැන කියවෙන ලස්සන බුද්ධ දේශනාවක්. මේ බුද්ධ දේශනාවේ නම තමයි භද්‍රක සූත්‍රය. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ. මේ දේශනාව දේශනා කරන්නේ භද්‍රක ගාමිනීට. ඉතින් මේ භද්‍රක ගාමිනී අහපු ප්‍රශ්නයකට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරන්නේ. ඒ දිනවල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ මල්ල ජනපදයේ ඌරුවෙල කප්ප නම් මල්ලවයන්ගේ නියම් ගමේ. එදා මේ භද්‍රක ගාමිනී භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා එකත් පස්ව වාඩි වුණා. වාඩි වෙලා භද්‍රක ගාමිනී භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පින්වත්නි සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් අහනවා කියන එක දුර්ලභයි. මොකද බොහෝ බුද්ධ දේශනාවලදී අපට හමු වෙනවා බොහෝ අය අහන්නේ අපි මල් සුවඳ විලවුන් දරමින් නමුදරුවන් පෝෂණය කරමින් ගිහි ගෙවල් වල ගත කරන උදවිය මේ රන් කහවණු මිල මුදල් පරිහරණය කරමින්. ඉතින් අපට ඒකට ගැළපෙන ධර්මයක් දේශනා කරනසේක්වා කියලා තමයි බොහෝ ගෘහපතිවරු ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ගාවට වන්දනා කරලා අහන්නේ. නමුත් පින්වත්නි මේ භද්‍රක ගාමිනී ඊට වඩා වෙනස් ප්‍රශ්නයක් අපගේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරනවා නම් ඊටා හොඳයි. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරනසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ භද්‍රක ගාමීට කියනවා පින්වත් ගාමිනී මං ඔබට අතීත කාලයේ ආරම්භයා දුකේ හට ගැනීම නැතිවීම දේශනා කරන්නට ගියොත් අතීත කාලයේ මෙහිමයි උනේ කියලා ඔබට දේශනා කරන්න ගියොත් ඔබට එහිදී සැක හිතෙන්න පුළුවන්. විමතියක් ඇති වෙන්න පුළුවන්. පින්වත් ගාමිනී ඒ වගේ මං ඔබට අනාගත කාලයේ ආරම්භයා දුකේ හට ගැනීම නැතිවීම දේශනා කරන්න ගියොත් අනාගත කාලයේ මෙහිමයි වෙන්නේ කියලා ඔබට ඒ ගැන උනස් සැක ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත් ගාමිනී මෙතනම ඉඳගෙන මෙතනම මේ වාඩි වී සිටින ආසනයේ ඉඳගෙනම ඔබට දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් ගැන දේශනා කරන්න. එය සවන් යොමා අහන්න නුවණින් මෙනෙහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගාමිනී මේ ගැන ඔබ මොකද්ද හිතන්නේ? යම් කෙනෙක් මරණයටපත් වුනොත් යම් කිසි විදිහකට පිරිහිලා ගියොත් නින්දාවකට වැටුනොත් ඒ ගැන ඔබ තුල ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උපදින එබඳු මිනිසුන් මේ ඌරුවෙල කප්ප කියන ගමේ ඉන්නවද? ඒ කියන්නේ මේ ඌරුවෙල කප්ප කියන ගමේ ඉන්නවද? යම්කිසි මිනිසෙක් මරුණාට පස්සේ යම්කිසි විදිහකට කරදරයකටපත් වුණාට පස්සේ ඔබට ඒ මිනිසයා මැරීම නිසා හෝ ඒ මිනිසයා මරණයටපත් වීම නිසා හෝ කරදරයටපත් වීම නිසා හෝ ඔබට දුකක් දුම්නසක් උපදිනව නම් ආන් ඒ වගේ මිනිස්සු මේ ඌරුවෙල කප්ප කියන ගමේ ඉන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා යම් කිසි කෙනෙක් මරණයටපත් වුනොත් බන්ධනයකට අහු වුනොත් පිරිහිලා ගියොත් ඒ වගේම යම් කිසි කරදරයකටපත් වුනොත්
දුක් දුම්නස් සුසුම් හෙලියෙන් උපදින්නේ නැත්නම් එබදු මිනිසුන් මේ උරුවෙල කප්පගමේ ඉන්නවද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ භද්‍රක ගාමිණියගෙන්, භද්‍රක මේ ඌරුවෙල කප්ප ගමේ යම් කිසි කෙනෙක් මරුණට පස්සේ ඔබට දුකක් දුම්නසක් ඇති වෙනවා නම් ඒ වගේ මිනිස්සු මේ ඌරුවෙල කප්ප ගමේ ඉන්නවද? ඒ වගේම යම් කෙනෙක් මරුණට පස්සේ ඔබට කිසිම දුකක් දුම්නසක් හටගන්නේ නැත්නම් එබදු මිනිසුනුත් මේ ඌරුවෙල කප්ප ගමේ ඉන්නවද කියලා. එතකොට පින්වත්නි මේ ගාමිණී පිළිතුරු දෙනවා යම් කිසි කෙනෙක් මරණයටපත් වුනොත් ඒ වගේ විදිහට කරදරයකටපත් වුනොත් මරණයටපත් වුනොත් කරදරයටපත් වුනොත් නින්දාවකටපත් වුනොත් දුක් දුම්නස් සුසුම් හෙලීම් මට ඇති වෙනවා. අන්න ඒ වගේ මිනිස්සුත් මේ ගමේ ඉන්නවා. ඒ වගේම සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු මරණයටපත් වුණා කියලා දුක් දුම්නස් ඇති වුණා කියලා මට කිසිම විදිහක ශෝක වැළපීමක් දුකක් හටගන්නේ නැහැ. ආන් ඒ වගේ මිනිසුත් මේ ගමේ ඉන්නවා කියලා මේ භද්‍රක ගාමිණී පිළිතුරු දුන්නා. එතකොට පින්වත්නි අපට උනත් සාමාන්‍යයෙන් මේ සමාජයේ ජීවත් වෙද්දී අපට ඔන්න අහන්න ලැබෙනවා කාගේ හරි සාමාන්‍යයෙන් අහල පහල ගමක කෙනෙක් මැරුණා කියලා. නමුත් පින්වත්නි එහෙම මැරුණා කියලා අහන්න ලැබුණට දුකක් හටගන්නේ නැහැ. ශෝකයක් හටගන්නේ නැහැ. සුසුම් හෙලීමක් හටගන්නේ නැහැ. ඒ වගේම අපේ ඥාතියෙක් වේවා, පවුලේ කෙනෙක් වේවා ඔන්න මැරුණා කියලා අපිට ආරංචි වෙනවා. එතකොට පින්වත්නි අපට දුකක් දුම්නසක් ඇති වෙනවා. ශෝකයක් සුසුම් හෙලීමක් උපදිනවා. මේ භද්‍රක ගාමිණී කියන්නේ ආන් ඒ වගේ මේ ඌරුවෙල කප්ප කියන ගමේ සමහර මිනිස්සු මැරුණම මට දුකක් දුම්නසක් හට ගන්නවා. සමහර මිනිස්සු මැරුණම මට දුකක් දුම්නසක් හටගන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගාමිණී මේ ඌරුවෙල කප්ප ගමේ ඇතැම් මිනිසුන්ගේ මරණයක් වුණොත් ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උපදිනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවා. ඒ වගේම පින්වත් ගාමිණී මේ ඌරුවෙල කප්ප ගමේ ඇතැම් මිනිසුන්ගේ මරණයක් වුණොත් යම් කරදරයක් වුණොත් ඒ ගැන ඔබ තුළ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උපදින්නේ නැත්නම් ඒකට හේතුව මොකක්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේ භද්‍රක ගාමිණී පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි විදිහකින් මේ ඌරුවෙල කප්ප ගමේ යම් කිසි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ මගේ හිතේ යම් දුකක් දුම්නසක් හටගන්න හේතුවක් තියෙනවා. ඒ වගේම මේ ගමේ යම් කිසි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ මගේ හිතේ දුකක් දුම්නසක් හට නොගැනීමටත් හේතුවක් තියෙනවා. ඒ තමයි කියනවා මේ ස්වාමීනි මේ ඌරුවෙල කප්ප ගමේ ඇතැම් මිනිසුන්ගේ මරණයක් වුණොත් ඒ ගැන මන් තුල ශෝකයක් වැළපීමක් දුක් දුම්නසක් හටගන්නේ ආන්නේ ඒ අය කෙරෙහි මා තුල ඡන්ද රාගය තියෙනවා. ආන්නේ අය කෙරෙහි මා තුල කැමැත්තක් තියෙනවා. මා තුල ආසාවක් තියෙනවා. ආන්නේ අය කෙරෙහි අන්නේ නිසා තමයි දුක් දුම්නස් මට හටගන්නේ. ඒ වගේම මේ ඌරුවෙල කප්ප ගමේ යම් කිසි කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ මට කිසිම දුකක් දුම්නසක් හට නොගන්නේ, ශෝක වැළපීමක් හට නොගන්නේ ආන්නේ අය කෙරෙහි මගේ ඡන්ද රාගය නැහැ. නත්ති මේ තේසු ඡන්ද රාගෝති. ආන්නේ අය කෙරෙහි මගේ ඡන්ද රාගයක් නැහැ. අන්නේ නිසා තමයි කියනවා ඒ අය මැරුණා කියලා මට දුකක් දුම්නසක් හට නොගන්නේ. එතකොට පින්වත්නි අපිට තේරෙනවා අපිට වුණත් යම් කිසි විදිහකින් අපේ පවුලේ ඥාති කෙනෙක් හරි දන්න
මිත්‍රයෙක් හරි ඒ වගේ කෙනෙක් මරණයටපත් වුණොත්, කරදරයකටපත් වුණොත්, එතකොට අප තුළ වුණත් දුකක් දොමනසක් හටගන්නේ ඒ පුද්ගලයා කෙරෙහි තියෙන කැමැත්ත නිසා. ඒ පුද්ගලයා කෙරෙහි තියෙන ප්‍රියභාවය නිසා. ඒ පුද්ගලයා කෙරෙහි තියෙන ඡන්ද රාගය නිසා. එතකොට අපට අපි දන්නේ අඳුරන්නේ නැති කෙනෙක් ගැන අපගේ මරණයක් අහන්න ලැබෙනවා. නමුත් අපිට දුක් දුමනසක් හට නොගන්නේ ඒ කෙනා තුල අපේ කැමැත්තක් නැහැ. ඡන්ද රාගයක් නැහැ. ආන්නේ නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගාමිණී දැන් ඔබ ඔය දැකගත්ත අවබෝධ කරගත්ත අකාලික වූ මේ බැසගත්තා වූ මේ ධර්මයේ තුලින් අතීතයටත් අනාගතයටත් දහම් න්‍යාය අනුව ගලපා බලන්න කිව්වා. එහෙනම් අතීත කාලයේ යම්කිසි දුකක් උපන්නා නම් ඉපදුනේ ඒ සෑම දුකක්ම ඉපදෙන්න හේතුව වුණේ කැමැත්තමයි, ඡන්ද රාගයමයි. ඡන්ද මූලකං කැමැත්තමයි මුල් උනේ. ඡන්ද නිදානම් කැමැත්තමයි මූලික කාරණේ උනේ. ඡන්தோහි මූලං දුක්ඛස්ස දුකේ මුල වනාහි ආසාවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පදාලා අනාගතයේත් යම් කිසි දුකක් උපදින විට උපදිනව නම් ඒ සෑම දුකකටම කැමැත්තමයි මුල් වෙන්නේ. කැමැත්තමයි මූලික කාරණය වෙන්නේ. මේ දුකේ මුල ආසාවමයි කියලා භාගතුන් වහන්සේ වදාලා. ඊට පස්සේ මේ භද්‍රක ගාමිණී කියනවා අච්චරියම් බන්තේ අභූතම් බන්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. ස්වාමීනි පුදුම සහගතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් අතීත කාලයේ යම්කිසි දුකක් උපන්න විට ඉපදුනා නම් ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වුණා. කැමැත්තයි මූලික කාරණේ උනේ කියපු එක ඇත්තක්මයි. අනාගත කාලයේ යම්කිසි දුකක් උපදින විට උපදිනව නම් ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වෙනවා. කැමැත්තමයි මූලික කාරණේ උනේ. දුකේ මුල වනාහි ආසාවමයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද්දේ සුභාසිතයක්මයි ඇත්තක්මයි කියලා මේ භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට කිව්වා. ඊට පස්සේ මේ භද්‍රක ගාමිණී කියනවා ස්වාමීනි මට චිරවාසි කියලා පොඩි දරුවෙක් ඉන්නවා. මේ කෙනා පිටස්තර ගෙදරක ඉන්නේ. ඉතින් මේ චිරවාසි කියන මගේ දරුවා එක්කන් එන්න කියලා මම පුරුෂයෙක්ව පාන්දරින් නැකිටවල යවනවා. මං කියනවා එම්බා මිනිස යන්න ගිහිල්ලා චිරවාසි කුමාරයා ගැන තොරතුරු දැනගන්න කියලා. ඉතින් ස්වාමීනි ඒ පුරුෂයා යම් තාක් වෙලාවක් නැවිත් ඉන්නව නම් ඒ මට චිරවාසී කුමාරයාට කිසි පීඩාවක් වෙන්න එපා කියලා හිතේ වෙනස්කමක් ඇති වෙනවමයි කියනවා. ඒ කියන්නේ මගේ පුතෙක් ඉන්නවා චිරවාසී කියලා. මෙයා පිටගෙදරක ඉඳගෙන තමයි ඉගෙන ගැනීම කටයුතු කරන්නේ. ඉතින් මං පාන්දරින් පුරුෂයෙක්ව යවනවා මගේ මේ දරුවා ගැන තොරතුරක් දැනගෙන ඉන්න කියලා. ඉතින් මේ පුරුෂයා එන්න පරක් වෙද්දී මට පීඩාවක්මයි ඇති වෙන්නේ. අනේ මගේ චිරවාසී පුතාට කරදරයක්ද කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වදාලා පින්වත් ගාමිණී මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? චිරවාසී කුමාරයාගේ මරණය වුණොත් යම් කිසි කරදරයකටපත් වුණොත් ඒ ගැන ඔබ තුල ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් උපදිනවද කියලා ඇහුවා. ස්වාමීනි චිරවාසී කුමාරයාගේ මරණයක් වුණොත් කරදරයක් වුණොත් ඒ ගැන මගේ ජීවිතයට උනත් කරදරයක් වෙන්න පුළුවන්. එහෙම එකේ මට ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් නූපදිවිද කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වදාලා පින්වත් ගාමිණී මේ ක්‍රමයෙන්ුත් යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකක්ම ආසාව මුල් කොට තියෙන්නේ. ආසාව මූලික කාරණේ වෙලා තියෙන්නේ.
චන්දෝහි මූලං දුක්ඛස්සාති ආසාවමයි දුකට මුල කියන ඔය කාරණේමයි අවබෝධ කරගන්න ඕන. එතකොට පින්වත්නි දැන් සමහර වෙලාවට මේ පින්වතුන්ගේ දරුවෝ නොයෙක් පන්ති වලට යනවා. එතකොට නොයෙක් වැඩ කටයුතු වලට යනවා. මේ අය වෙනද එන වෙලාව පරක්කු වෙද්දී දෙමව්පියෝ මග බලාගෙන ඉන්නවා. පුතා පරක්කුයි මොකුත් දන්නේ කරදරයක්ද දන්නේ. සමහරක් විට රෑ වෙද්දී ඒ අම්මලා තාත්තලා බොහෝ විට දුකටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. මොකක් හරි කරදරයක් වෙලක් දන්නේ. ඉතින් මග බලාගෙන සිතින් පීඩාවක් විඳ ඒ අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා. එතකොට පින්වත්නි ඒ වගේ සිතින් පීඩාවක් විඳින්නේ දුකකටපත් වෙන්නේ හේතුව තමයි ඒ දරුවා කෙරෙහි තියෙන චන්දරාගය. එතකොට යම් කිසි විදිහකින් කරදරයකටපත් වෙලා කියලා ආරංචි වුණොත් එතකොට ඒ අම්මලා තාත්තලා ශෝක වෙනවා, වැළපෙනවා, දුක් දුම්නස් විඳිනවා. හේතුව තමයි පින්වත්නි ඒ දරුවන් කෙරෙහි තියෙන කැමැත්ත. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ මේ දුකට මුල ආසාව කියලා. එතකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් ගාමිණී මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඔබ යම් දවසක චිරවාසිගේ අම්මා ගැන දැකලා තිබුණේ නැත්නම් අහලා තිබුණේ නැත්නම් ඔබට චිරවාසිගේ මව් ගැන කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇති වුණාද? ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. පින්වත් ගාමිණී චිරවාසිගේ මව කෙරෙහි කැමැත්තක් හෝ රාගයක් හෝ ප්‍රේමයක් හෝ ඇතිවීම යන කරුණ ඔබ තුල ඇති උනේ එක්කෝ දැක්කට පස්සේ. එහෙමත් නැත්නම් ඇසීමකට ඇවිල්ලා නේද කියලා. එසේ ස්වාමීනි. පින්වත් ගාමිණී මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඒ චිරවාසිගේ මවගේ මරණය වුණොත් යම් කිසි කරදරයකටපත් වුණොත් ඔබ ගැන ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් උපදිනවද? ස්වාමීනි චිරවාසීගේ මවගේ මරණයක් වුණොත් යම් කිසි කරදරයක් වුණොත් ඒ ගැන මගේ ජීවිතයට උනත් කරදරයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම එකේ මට ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් අනිවාර්යයෙන්ම උපදිනවා. ඊට පස්සේ භාගතුන් වදාලා පින්වත් ගාමිණී මේ ක්‍රමේනුත් යම් කිසි දුකක් උපදින විට උපදිනවා නම් ඒ සෑම දුකක්ම ආසාව මුල් කොට තියෙන්නේ. ආසාව මූලික කාරණය වෙලයි තියෙන්නේ. ආසාවමයි දුකට මුල කියන ඔය කාරණේ අවබෝධ කරගන්න කියනවා. එතකොට පින්වත්නි මේ භද්‍රක ගාමිණී බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මේ මට දුකට හේතුවත් දුකේ නැතිවීමත් දේශනා කරනවා නම් හොඳයි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ භද්‍රක ගාමිණීට වාඩි වෙලා ඉන්න ආසනයේදීම මේ දුකේ ඇතිවීමත් මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් වදාලා. එතකොට පින්වත්නි මේ කාරණය අපේ ජීවිත තුල දකින්න ලැබෙනවා. එතකොට අපිට උනත් යම් කිසි විදිහකින් දුකක් දුම්නසක් ඇති වෙනව නම් ඇති වෙන්නේ මේ ආසාව නිසා. පින්වත්නි ඒක භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට දේශනා කරනවා. ඒක එක සූත්‍ර දේශනාවක තියෙනවා. කොසල් මහ රජතුමා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න මහ දවල් කාලේ එනවා. ඒ වෙලාවේදී කොසල් රජතුමා දහවල් කාලේ ඇවිල්ලා භාග්‍යතුන් මුණ ගැහුණට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා මහරජතුමනි මේ දහවල් කාලේ මේ කොහෙ ගිහින් එන ගමන්ද? ඊට පස්සේ මේ කොසල් රජතුමා කියනවා භාග්‍යතුන් වහන්සේ මම අපේ ආච්චි මරණයටපත් වුණා.
මගේ ආච්චි මම මේ ඒ කටයුත්තට ගිහින් එන ගමන් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ ආච්චි අම්මා ඔබට රජතුමනි හුඟා ප්‍රියමනාපයිද කියලා. ස්වාමීනි ඒ ආච්චි අම්මා මට ගොඩාක් ප්‍රියමනාපයි. ඉතින් මගේ ආච්චිගේ මේ කලුරිය කිරීම සිද්ධ නොවෙනව නම් මම හස්තියෙක් එක්ක උනක් ගනුදෙනු කරන්න කැමතියි. මගේ ආච්චි මැරෙන්න එපා කියලා මම අස්වෙක් එක්ක උනත් ගනුදෙනු කරන්න කැමතියි. මගේ ආච්චි මැරෙන්න එපා කියලා මම ගමක් එක්ක උනත් ගනුදෙනු කරන්න කැමතියි. මගේ ආච්චි මැරෙන්නේ නැත්තම් මං ගමක් උනත් දෙනවා කිව්වා. ඒ වගේ මගේ ආච්චි මැරෙන්නේ නැත්තම් මම ජනපදයක් උනත් දෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වදාලා රජතුමනි හැම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඊට පස්සේ කොසල් රජතුමා කියනවා ස්වාමීනි ඒක ඇත්තක්මයි. මේ සෑම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. පින්වත්නි එතකොට ඒ කොසල් රජතුමාට ඒ ආච්චි ප්‍රියමනාප නිසා ඒ ආච්චිගේ තියෙන කැමැත්ත නිසා තමයි ශෝක වැළපීම් හටගත්තේ. ඉතින් භාග්‍යවතුන් වදාලා මේ අමු මැටි භාජනත් වේලිච්ච මැටි භාජනත් මේ සියල්ලම බිදීම උරුම කරගෙන ඉන්නේ. මේ අමු මැටි භාජන වේලිච්ච මැටි භාජන සියල්ලම මිදීමෙන් අවසන් වෙනවා. ආන්න ඒ වගේ තමයි කියනවා මේ සෑම සත්වයක්ම මරණය උරුම කරගෙන ඉන්නේ. මරණයෙන් අවසන් වෙනවා. එතකොට පින්වත්නි යම්කිසි කෙනෙක්ට මේ විදිහට දුකක් දුම්නසක් හට ගන්න නම් ඒ කෙනා කෙරෙහි තියෙන චන්දරාගේ බලපානවා. ඒ කෙනා කෙරෙහි තියෙන කැමැත්ත බලපානවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුකේ හට ගැනීමට හේතුව තමයි තණ්හාව. එතකොට පින්වත්නි යම්කිසි කෙනෙකුට යම්කිසි දෙයක් කෙරෙහි කැමැත්තක් නැත්තම් ඒ කෙනාට දුකක් නැහැ. ඇයි පින්වත්නි අපි කැමති දේ අනිත්‍ය වෙලා යනවා. අපි යම් වස්තුවකට කැමති නම් යම් දෙයකට කැමති නම් යම් පුද්ගලයෙකුට කැමති නම් මේ සෑම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. පින්වත්නි එතකොට අනිත්‍ය වෙලා යන දේ දුකටයි අයිති. ඒක තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එතකොට අපි ප්‍රියමනාපව කැමැත්තෙන් වැළඳ ගන්න දේ ආන්නේ දේ වෙනස් ස්වභාවයකටපත් වෙද්දී අපේ හිතේ ශෝකය හට ගන්නවා. යම්කිසි කෙනෙකුට ඒ දේ කෙරෙහි කැමැත්තක් නැත්නම් මේ දේ අනිත්‍ය වූ දෙයක් කියලා යම් අවබෝධයක් තියෙනවා නම් ආන්නේ කෙනාට ශෝක වැළපීම් හටගන්නේ නැහැ. එතකොට අපි යම්කිසි දෙයකට කැමැත්තක් තියෙනකොට ඒ අපි කැමති දේ වෙනස් වෙලා යද්දී අපේ හිතේ දුක් දුම්නස් සුසුම් හෙලින් හට ගන්නවා. එක දවසක් පින්වත්නි විසාකා මහෝපාසිකාව දහවල් කාලයේ මේ කොණ්ඩේ තෙමාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. ඉතින් භාග්‍යතුන් ඇහුවා විසාකා මේ දහවල් කාලයේ කොණ්ඩෙත් තෙමාගෙන මේ කොහේ ගිහින් එන ගමන්ද? මගේ මිනිබිරියක් හිටියා. ඒ මිනිබිරිය මැරුණා. ඒ මිනිබිරියගේ අවසන් කටයුතු කරලා එන ගමන් තමයි භාග්‍යතුන් වහන්සේ මේ ආවේ කියලා කිව්වා. ස්වාමීනි මේ මිනිබිරිය මට හරීම ප්‍රියමනාපයි. ඒ මිනිබිරියට මං හරීම ආදරෙයි. ඒ මිනිබිරියගේ මරණය ගැන මට දුකක් තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා විසාකා මේ සවැත් නුවර ඉන්න සියලුම දෙනා මේ සියලුම දරුවෝ ඔබේ මුණුබිරි මිනිබිරියෝ වෙනවා නම් ඒ වගේ ඔබ කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඒක කොච්චර දෙයක්ද? මම හුඟක් කැමතියි කිව්වා. ඒ වගේ මුණුබිරු මිනිබිරියෝ ලැබෙන්න.
ඊට පස්සේ භාග්‍යවතුන් අහනවා විසාකා මේ සවැත්නුට දවසකට කී දෙනෙක් මේ දරුවෝ මැරෙනවද? ස්වාමීනි සමහර දවසට දෙන්නෙකුත් මැරෙනවා. සමහර දවසට 7 දෙනෙකුත් මැරෙනවා. එහෙනම් විසාකා ඔබට හැමදාම ඉන්න වෙන්නේ ওই විදියට කොණ්ඩේ තෙමාගෙන කිව්වා. හැමදාම ඇඬු කඳුලින් තමයි ඉන්න වෙන්නේ. හැමදාම දුකටපත් වෙලා තමයි ඉන්න වෙන්නේ කිව්වා. මේ කාරණේ කියනකොටම පින්වත්නි විසාකා උපාසිකාව කාරණේ අවබෝධ වුණා. ඇය සෝවන් වෙලා හිටියේ. එතකොට මම කිව්වා අනේ ස්වාමීනි මට එක මුණුබුරෙක්වත් එක මිනිබිරියක්වත් එපා කිව්වා. එතකොට පින්වත්නි අපි කැමති දේ වෙනස් වෙද්දි තමයි අපට මේ දුක හටගන්නේ. අපි කැමති දේ වෙනස් වෙද්දි තමයි අපට මේ ශෝක සුසුම් වැළපීම් සියල්ලම හටගන්නේ. ඒකයි භාගතුන් වදාළේ මේ දුකට මුල චන්දරාගයමයි. මේ දුකට මුල කැමැත්තමයි කියලා භාගතුන් වදාළේ ඒකයි. එතකොට අපි කැමති අය ආදරය කරන අය මරණයටපත් වෙද්දී කරදරයටපත් වෙද්දී ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලින් හට ගන්නවා. ඒ හින්දා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් නිදහස් වෙන්න නම් අපේ හිතේ තියෙන ආසාව අපි කැමැත්ත අපි නැති කරගන්න ඕන. යම් කිසි කෙනෙක් මේ දේවල් අනිත්‍යයි කියලා මේ දේවල් වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා මේ දේවල් දුකටයි යයිති කියලා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ආන්න යාට නම් මේ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් හටගන්නේ නැහැ. ඒකයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ කාලේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ ධර්මය අවබෝධ කරපු පින්වන්ත උදවිය තමන්ගේ ඥාතීන් මැරෙද්දී තමන්ගේ පවුලේ උදවිය මැරෙද්දී ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලන්නේ නැතුව හිටියේ. ඒකයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සමහර උදවිය මේ දුක් දුම්නස් සුසුම් හෙලීම් හටගන්න හේතුව නැති කලේ. එතකොට පින්වත්නි අපට තේරෙනවා මේ සියලු ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් දුකටපත් වීම හටගන්නේ අපේ හිතේ තියෙන කැමැත්ත නිසා. අපේ හිතේ තියෙන චන්දරාගය නිසා. පින්වත්නි ඔබ දන්නවා කිසා ගෞතමී තමන්ගේ දරුවා මැරුණට පස්සේ සිහිය විකල් වුණා. එතකොට ඒ සිහිය විකල් වෙලා අනේ මගේ දරුවට පිහිටක් හොයා මගේ දරුවා සනීප කරලා දෙන කෙනෙක් ඉන්නවද කියලා ගමක් ගානේ හන්දියක් ගානේ ගෙයක් ගානේ ගියා පිස්සුවෙන් වගේ. එතකොට ඒ තමන්ගේ එකම ප්‍රියමනාප දරුවා මරණයටපත් වුණා. එතකොට ඒ දරුවා කෙරෙහි තිබ්බ චන්දරාගය, ඒ දරුවා කෙරෙහි තිබ්බ කැමැත්ත, ඒ දරුවා කෙරෙහි තිබ්බ ආසාව නිසා තමයි ඇයට ඒ දුක හටගත්තේ. නමුත් ඇයට ඒ දුකෙන් නිදහස් වෙන්න මාර්ගයක් ඇයට තේරෙන්නේ නැහැ. ඇය දන්නේත් නැහැ මේකට හේතුව මේ දරුවා කෙරෙහි තියෙන කැමැත්ත කියලා. නමුත් පින්වත්නි ඒ කිසා ගෞතමී තමන්ගේ දරුවත් වඩාගෙන ගෙයක් ගානේ යද්දී අපගේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරා කිසා ගෞතමී දරුව සනීප කරලා දෙන්නම් නොමැරුණු ගෙයකින් අබ මිටක් අරන් එන්න කිව්වා. ඉතින් ඇය හැම ගෙයක් ගානේ යනවා අබ මිටක් ගන්න. ඉතින් අබ මිටක් ඉල්ලලා අහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවද? ඔව් අපේ ආච්චි මැරුණා. තව ගෙදරකට යනවා. අපේ සීයා මැරුණා. තව ගෙදරකට යනවා. අපේ පුතා මැරුණා. සැමියා මැරුණා. දුව මැරුණා. සහෝදරයා මැරුණා. එතකොට මේ විදිහට ගෙයක් ගානේ යද්දී ඇයට අවබෝධ වුණා මගේ දරුවත් මැරිලා කියලා.
එහෙනම් මේ ලෝකේ නොමරී සිටින්න කාටවත් බෑ කියලා ඇයට අවබෝධ වුණා. එතකොට ඇය දරුවා පැත්තකට විසික් කළා. එතකොට තමයි අර දරුවෝ කෙරෙහි තිබ්බ කැමැත්ත ආසාව නැතුණාට පස්සේ තමයි හිතේ තිබ්බ ශෝකය දුක නැති වෙලා ගියේ. ඒ නිසා පින්වත්නි මේ සෑම දුකක්ම හටගන්නේ අපේ හිතේ තියෙන කැමැත්ත ආසාව නිසා. ඒ වගේම තමයි පින්වත්නි පටාචාරා රහත් තෙරණියගේ කතාව. ඇයගේ සැමියා හිමි වුණා. ඇයගේ දරුවෝ දෙන්න හිමි වුණා. ඒ වගේම අම්මා තාත්තා සහෝදරයා මහා වැස්සේ ගේ කඩාගෙන වැටලා මරණයටපත් වුණා. එකම දවසේ සිද්ධ වුණා. ඇයත් අර විදිහටම සිහි විකල්යෙන් පිස්සුවෙන් වගේ ඇවිදගෙන යද්දී මේ සියලු දුක් නිවාලන අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මුණ ගැහිච්ච නිසා ඇයත් ධර්මය අවබෝධ කරගත්තා. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වදාලා මේ සංසාරයේදී තමන්ගේ දරුවා මැරෙද්දී, තමන්ගේ දුව පුතා මැරෙද්දී, තමන්ගේ සහෝදරයා මැරෙද්දී, තමන්ගේ අම්මා මැරෙද්දී, තමන්ගේ තාත්තා මැරෙද්දී, තමන්ගේ සැමියා මැරෙද්දී මේ ඇස් වලින් ගලාගෙන ගියපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. අන්න ඒ නිසා ඇයට පවා ඒ ධර්මය අවබෝධ වුණා. එතකොට පින්වත්නි භාග්‍යතුන් වහන්සේ තමයි මේ සියලු දුකට හේතුව උන්වහන්සේ වදාළේ. උන්වහන්සේ දැක්ක මේ දුකට හේතුව තමයි මේ මිනිස්සයා මේ අනිත්‍ය වෙන දේවල් කෙරෙහි ආසාවෙන් බැඳිලා. ඒ දේවල් කෙරෙහි ආසාවෙන් ඇලිලා ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉද්දී ඒ දේවල් විනාශ වෙලා යද්දී මේ මිනිස්සයා ශෝක කරනවා, වැළපෙනවා, දුකටපත් වෙනවා, පීඩාවටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතෙත් අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මේ අපේ ජීවිතෙත් මේ සියලු ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්හිලින් හටගන්නේ කැමැත්ත නිසා. අපේ ජීවිතවල ඕන තරම් පින්වත්නි යම් කිසි විදියකින් දුකක් දුම්නසක් වැළපීමක් සුසුම්හිලීමක් ඇති වෙලා තියෙනවා නම් අපි කල්පනා කරලා බලන්න ඕන මේ වැළපීම් දුක් දුම්නස් සුසුම්හිලින් ඇතුනේ ඇයි? දැන් පින්වත්නි අපි අපේ ජීවිතය ආපස්සට බලද්දී අපි බොහෝ වාර ගණන් වල අඬලා ඇති. බොහෝ වාර ගණන් වල සුසුම් හෙලලා ඇති. බොහෝ වාර ගණන් වල දුක් පීඩා විඳින්න ගත කරලා ඇති. අපි හිතෙන් තැවි තැවි අපේ ජීවිතය ගත කරලා ඇති. එතකොට පින්වත්නි අපි ආපස්සට හැරිලා බලද්දී අපි බලන්න ඕනේ මේ වැළපෙන්න, මේ සුසුම් හෙලන්න, මේ පීඩාවටපත් වෙන්න හේතුව මොකක්ද කියලා. ආන්නේ හේතුව පින්වත්නි හොයාගෙන යද්දී අපට තේරෙනවා භාග්‍යතුන් වහන්සේ වදාළේ ඇත්තක්මයි කියලා. මේ අපට හැම මේ විදියට දුක් දුම්නස් සුසුම් හෙලින් ඇති වෙන්න හේතුව කැමැත්ත නිසා, චන්දරාගය නිසා. අපි මේ වෙනස් වෙන දේවල් වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා තේරුම් ගත්තේ නැති නිසා. නමුත් පින්වත්නි ආර්ය ශ්‍රාවකයා වෙනස් වෙන ලෝකයට අයිති දේවල් වෙනස් වෙන ස්වභාවයටපත් වෙද්දී ඒ වෙනස් වෙන දේවල් වෙනස් වෙනවා කියන ආර්ය ශ්‍රාවකයා තේරුම් ගත්තා. එතකොට මේ අනිත්‍ය ලෝකයට අයිති දේවල් වෙනස් වෙන ලෝකයට අයිති දේවල් දුකට අයිති දේවල් ආර්ය ශ්‍රාවකයා තේරුම් ගත්තා. මේ සියලු දේවල්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා. ආන්නේ නිසා ඒ දේවල් වෙනස් වෙද්දී ආර්ය ශ්‍රාවකයාට දුක හටගත්තේ නැහැ, පීඩාව හටගත්තේ නැහැ, වැළපීම් දුක් සුසුම් හෙලින් හටගත්තේ නැහැ. ඒක තමයි පින්වත්නි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ නැති මේ තෙරුවන් කෙරෙහි පිහිටපු නැති මේ අනිත්‍ය ධර්මය ගැන අවබෝධයක් නැති කෙනා ඒ තමන් ආදරය කරන අය ඒ වගේම තමන් කැමති දේවල්
වෙනස් වෙද්දී ඊට පස්සේ දේවල් අනිත්‍ය වෙලා යද්දී ඒ ආර්ය ශ්‍රාවකයා නොවන කෙනා බුදුරජාණන් වහන්සේ සරණ නොගිය කෙනා වැළපෙනවා, දුක් වෙනවා, සුසුම් හෙලනවා. ඒ නිසා පින්වත්නි අපි අපේ ජීවිතයේ තේරුම් ගන්න ඕන මේ ලෝකේ කිසිම දෙයක් නිත්‍ය දෙයක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වෙලා යනවා, නැති වෙලා යනවා, වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ අනිත්‍ය ධර්මයේ අපි තේරුම් ගත්තොත් අපි අනිත්‍ය ධර්මයේ වටහා ගත්තොත් මේ ලෝකේ සියලු දේම අනිත්‍යයි. හැමදේම වෙනස් වෙලා යනවා. හැමදේම දුකටයි යයිති කියලා අපි තේරුම් ගත්තොත් ආන්න එතකොට ඒ අනිත්‍ය දේවල් අනිත්‍ය වෙලා යද්දී දුක හටගන්නේ, වැළපීම හටගන්නේ, දුක් දුක්නස් සුසුම් හිලීම හටගන්නේ. ඉතින් පින්වත්නි මේ වද්‍රක සූත්‍රයේදී අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ යම් කිසි විදිහකින් දුක් දුම්නස් සුසුම් හිලීම් උපදිනවා නම්, ශෝක වැළපීම් හට ගන්නවා නම් ඒ සියලු දේවල් හටගෙන තියෙන්නේ කැමැත්ත නිසා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලීම් හටගන්නේ නැත්තම් ඒකට හේතුව යම් කිසි කෙනෙක් තුල දුක් දුම්නස් සුසුම් හිලීම් හටගන්නේ නැත්තම් ඒ කෙනා චන්දරාගය ප්‍රහාණය කරපු කෙනෙක්. ඒකයි පින්වත්නි රහතන් වහන්සේ තුල දුක් දුම්නස් සුසුම් හිලීම් හටගන්නේ නැත්තේ උන්වහන්සේ චන්දරාගය ප්‍රහාණය කරලා. උන්වහන්සේ තුල ආසාවක් දකින්න නැහැ. ඒ නිසා උන්වහන්සේට කිසිම ආකාරයකින් දුක් දුම්නස් සුසුම් හිලීම් හටගන්නේ නැහැ. එතකොට උන්වහන්සේ මේ ලෝකේ අනිත් දේවල් වෙනස් වෙද්දී අනිත්‍ය දේවල් අනිත්‍ය වෙලා යද්දී උන්වහන්සේට කිසිම ආකාරයක දුකක් හටගන්නේ නැහැ. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළේ භද්‍රක ගාමිනීට මේ දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත්. ඒතර දුකේ හට ගැනීමට හේතු වුණේ කැමැත්ත. දුක නැති වෙන්න නම් ඒකට හේතුව වෙන්නේ ඒ කැමැත්ත නැති කර ගැනීම. ඒකට බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කළොත් ආන්නේ කෙනාට දුකේ හට ගැනීම දුකේ හටගන්න හේතුව නැති කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ පින්වතුන්ටත් දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් අවබෝධ කරගන්න මේ සියලු ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හිලී නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් නේඩා විජේරත්න, නිපුණ විජේරත්න, හිරුණ ඉමල්කා, ශාමිලා, ගීතා සහ ලීලානි විජේරත්න ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සැප්තැම්බර් මාස 14 වන දිනට උපන් දිනයේ යෙදෙන ඉමල්කා විජේරත්න දියණියට තිසරණේ ආශිර්වාදයේ පිණිස සහ ශාමිලා, නෙඩා, නිපුණ, හිරුණ, සුපුන් සහ ප්‍රවීණ යන දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු ධාර්මික රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වීමට තිසරණේ ආශිර්වාදය ලැබීම පිණිස තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් කැමති සියලු දෙවියෝ මේ සතුට සිතින් මේ පින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වේවා. අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන්
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය සීලවතී සුබසිංහ මෑණියන්ට, විජයපාල ජයකොඩි පියාණන්ට සහ කුමුදු ජයකොඩි සොහොයුරාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින්, අනන්ත සසර පුරාවට මිය පරලොවගේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම දෙනාට නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබී උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිසම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට, එම පවුල්වල සියලු පින්වතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.